ආයුබෝවන්. අද 2022 මැයි 18 වැනිදා වදාදා. අද දවස LTTE හිතවාදීන්ට සහ විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාවට අනුව මුල්ලි වයිකාල් ඩේ 2009 සිට 2009 මැයි 18 වැනිදා සිට ඒ කියන්නේ LTTE ශ්‍රී ලාංකේය හමුදාවන් මිලිටරි මේ වශයෙන් පරාජය කරපු දිනේ සිට ප්‍රභාකරන් යන්න ගිය දිනේ සිට එක දිගටම වාර්ෂිකව සැමරෙනවා විවිධ මුහුණුවරින්. ද හින්දු පුවත්පත මීට දින 4කට කලින් මැයි 13 වෙනිදා වාර්තා කරලා තියෙනවා ඉන්දීය ආරක්ෂක තොරතුරු මත පදනම්ව අද දවස වෙනුවෙන් LTTE ශ්‍රී ලංකාවට එරෙහිව ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. අපි දන්නේ නැහැ. සමහර විට මේ ද හින්දු පුවත්පතේ අත්තරෝලක් වෙන්න පුළුවන්. ඒ වගේම රෝත්තු සේවය ඉන්දීය ආරක්ෂක අංශය ඇතුළු සමස්ත ඉන්දියාවේම අතේරෝලක්ද විය හැකි ඔවුන් අපේ අවධානය වෙන පැත්තකට යොමු කරලා ඉන්දු ශාන්තිකර කලාපීය පංගු බේරන ගමන් ඉන්නේ. උපාය මාර්ගයක් ලෙස මෙසේ කළාද විය හැකි. ඔවුන් කෙසේ කළත් අපි හොඳම දේ තමයි කළ යුත්තේ සැලකිල්ලෙන් අද දවස ගෙවන එක. අද දවස විතරක් නෙමෙයි ආසන්න කාලේ. අපි දන්නේ නැහැනේ මොකද්ද වෙන්නේ කියලා. අපට මතකයි 2019 පාස්කු ඉරිදාව පුපුරා ගිය හැටි. තොරතුරු නොසලකා හැරියන ඉන්දියාව ලබා දීපු එහි පළ විපාක අපි අත්විඳන්නේ. තවම විඳවනවනේ. පාස්කු ඉරිදා පසු කම්පන මැද්දේ අපි දවස් ගෙවනවනේ. 30 වසරක යුද්ධය අපට අමතක නැහැනේ. ඒ නිසා අපි කළ යුත්තේ විශේෂයෙන්ම මේ රටේ ආරක්ෂක යාන්ත්‍රණය සීරුවට දැඩි විමසිල්ලෙන් අද දවස කළමනාකරණය කරගන්න එක. ඔබ මම අපි මහ ජනතාව සෙනග ගැවසෙන තැන්වල ඒ වගේම අපට අපේ අවධානය ගිලිහෙන තැන්වල තවදුරටත් කල්පනාකාරීව වැඩ කරන එක තමයි හොඳම. ප්‍රශ්නේ තියෙන්නේ අපේ සමාජ මනෝභාවයේ ඊටාත්ම මේ වචනේ කිව්වට තරහ වෙන්න එපා. කාලකන්ණි තැනක තියෙන්නේ. ඊයේ මම ජනමාධ්‍යකරුවෙක් දේශපාලන ක්‍රියාකාරියෙක් හැටියට පෝස්ට් එකක් දැම්මා මේ ගැන කියලා. අද දවස කොහොමද අපි කළමනාකරණය කරගන්නේ? ද හින්දු පුවත්පත් වාර්තා කරන තොරතුරු ඇත්ත වුණත් බොරු වුණත් අපට කරන්න පුළුවන් එකම දේ තමයි අද දවස ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න එක. ඊටම සරල කාරණයක්. පුදුමේ කියන්නේ සමහරු මට බනිනවා. මම දන්න කියන එක්තරා මිත්‍රයෙක් අජිත් අබේනායක කියලා. ඔහු 4 වෙනි ජාත්‍යන්තරය තමයි නියෝජනය කරන්නේ. පුදුමයක මහත ඔහු අහලා තියෙනවා උදේ පාන්දර දැක්කේ කොටි නැගිට්ටි නැත්තම් ඔයාට අමාරුයි නේද කියලා. මම කල්පනා කරනවා ඇයි මේ වගේ පුද්ගලෙක් මෙහෙම කතාවක් කියන්නේ කියලා. අජිත් අබේනායක 4 වෙනි ජාත්‍යන්තරය නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරියෙක්. මුද්‍රණ කර්මාන්තයට සම්බන්ධයි නිදහස් පුවත්පත සමග 2001 සිට වැඩ කරනවා. දන්න කියන මිත්‍රයෙක් වරින් වර අපි විවිධ වාද විවාද වලටත් සම්බන්ධ වෙනවා. ඒත් ඇයි මේ වගේ කතාවක් කියන්නේ? ඒත් එක්කම ඔහුගේ නායකයා ශ්‍රී ලංකාවේ ප්‍රධානියා විජේ ඩයස් 4 වෙනි ජාත්‍යන්තරයේ මීට සති 2කට විතර කලින් ඔහුට කතා කෙරුවා ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් කරන්න හිතලා අද දවස ගැන. අද දවස කියන්නේ මේ අද දවස නෙවෙයි වර්තමානයේ ගැන. භූ දේශපාලනික තත්ත්වයන් ගැන. ඔහු දුරකථනය ගත්ත ගමන් මගෙන් අහනවා අත්ෙන් අත්තට පැන්න නේද දැන් මොකෝ කියන්නේ වගේ එකක්. වචන පොඩ්ඩක් වෙනස්. ඔහු කතා කරන්නේ ටිකක් අමුතු විදිහකට එහෙම අහනවා මගෙන්. මං හෙව ඒ කියන්නේ නෑ. දෙරණ අලුත් පාර්ලිමේන්තුවේ හිටියා. ඊට පස්සේ හිරු සලකුණේ හිටියා. අරමුණක් නෑනේ ඉතින්. මං කිව්වා අරමුණක් කියන්නේ. මේ අරමුණ කියලා කියන්නේ කම්කරුවන්ගේ පාලනයක් හදන එක. විජේ ඩයස් තවම ජීවත් වෙන්නේ 18 වෙනි සියවසේ. කාල් මාක්ස්ගේ පොතක එක තැනක හිර වෙලා ඊට පස්සේ ෆෙඩරික් ඒන්ගල්ස් බාගෙට කියවලා ලියොන් ට්‍රොස්කිගේ කොහෙදෝ තැනක හැංගිලා මුවා වෙලා වර්තමානයේ කියව ගන්න උත්සාහ කරනවා. ඉතින් කොහොමද මේ සංවාදේ ගොඩනගන්නේ? අජිත් අබේනායකටත් ඇත්තේ ඒ ඌරුවම වෙන්නේ නැති අජිත් ඔබට කියනවා පටලව ගන්න එපා. වම LTTE කියව ගන්නෙත් වමේ කණ්ඩායමක් හැටියට. ප්‍රභාකරන් වමේ කොල්ලෙක් කියලා තමයි ඔහෙලා හිතාගෙන ඉන්නේ. සහරානුත් වමේ කොල්ලෙක් කියලා තමයි ඔහෙලා හිතාගෙන ඉන්නේ.
වම දකුණ මාරු වෙලා විකෘතියක් නිර්මාණය වෙලා. අපේ රටට අදාළව සියලුම වාමාංශික යයි කියා ගන්න කල්ලි කණ්ඩායම් ප්‍රභාකරන්ගේ LTT අනුමත කරනවා. එක්කෝ ඊට විරුද්ධ වෙන්නේ නැහැ. නිහඬව සහාය ලබා දෙනවා. නිකමට හරි ඒ ගැන කතා කරුවොත් සිංහල බෞද්ධ ලේබලයක් ගහලා ජාතිවාදී කරලා අන්තවාදී කරලා ඉවර කරලා දාන්න උත්සාහ කරනවා. සියලුම අය. ඊට පස්සේ ඒ වගේම සමහර විට ඔවුන් කල්පනා කරනවා ඇත්තේ මැතිවරණ ගැන හිතනකොට ගණන් හදනකොට සූත්‍රගත කරනකොට ඇයි අපි අනම්මනම් කියලා දෙමළ ඡන්ද ටිකක් ගන්න පුළුවන් එක නැති කරගන්නේ කියලා. මුස්ලිම් ඡන්ද ටිකක් ගන්න පුළුවන් නේදයි නිකන් සද්ද නැතුව හිටියොත් කියලා හිතෙනවා ඇති. ඒ අනුව ප්‍රභාකරන් ලව ඒ වගේම සහරාන්ල දක්වාවන මුස්ලිම් ඉස්ලාම් ව්‍යප්තවාදයත් අපේ රට තුල තවදුරටත් ස්ථාපිත වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මහා ඛේදවාචකයට ජාතිවාදී වර්ගවාදී ඛේදවාචකයට දෙපැත්තකින් පුපුරා ගිය ප්‍රභාකරන් හරහා සහ සහරාන් හරහා පුපුරා ගිය මේ මහා ඛේදවාචකයට මේ රටේ වමත් වග කියන්න ඕන වමත් වග කියන්න ඕන. කල්පනා කරලා බලන්න මේ බැරෑරුම් තත්වයක්. ඒ කියන්නේ විවිධ හේතු මත ප්‍රභාකරන් වමේ කොල්ලෙක් වගේ පේනවා. ඒ වගේම සහරාන් වමේ කොල්ලෙක් වගේ පේනවා. මේ ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායකින් සමග පෙරටුගාමි නායකින් සමග සමහර වෙලාවට අන්තරේ නායකින් සමග කතා කරලා තිනවා තැන් තැන් වල කෙටියෙන් උනත්. ඔවුන් පොදුවේ පෙනී හිටින්නේ ඔවුන් වෙනුවෙන්. ඒ කියන්නේ යලි ඔබට කියනවා ඔවුන් හිතනවා ඔවුන්ට විරුද්ධ වුණොත් නිකන් හරි නෑ වගේ කියලා. එතකොට නිකන් වමේ නෙවෙයි වගේ නිකන් රාජපක්ෂලාගේ ගිණුමට වැටෙයි වගේ හිතනවා. යුද්ධය අවසන් කරනකොට මේ රටේ තිබුණේ රාජපක්ෂ පාලනයක්නේ. ඒ අනුව නිකන් හරි ප්‍රභාකරන්ට මොකක් හරි කිව්වොත් රාජපක්ෂලාගේ ගිණුමට වැටෙයි. සහරාන්ට විරුද්ධ වුණොත් තව කාගේ ගිණුමකට වැටෙයි කියලා හිතනවා. අපි දන්නේ නැහැ මේ මහා ඛේදවාචකයේ තුල තමයි මැයි 18 වෙනිදා අපට කියව ගන්න සිද්ධ වෙන්නේ. නිකමට ඔබට ඕපදූප ටිකක් එක්ක මේ தත්ත්වය විග්‍රහ කරගන්න උත්සාහ කෙරුවා. අපි බලමු සියලු තත්ත්වයන් තුල වඩා යහපත් සමාජයක් ගොඩනගන්නේ කොහොමද? ත්‍රස්තවාදයට යලි ගොදුරු නොවී ඉන්නේ කොහොමද? ත්‍රස්තවාදයට මුවා වෙලා භූදේශපාලනික ආක්‍රමණයකට මුහුණ නොදී ඉන්නේ කොහොමද? එයින් ගැලවෙන්නේ කොහොමද? මේ මහා දේශපාලන සංවාදය තවදුරටත් අපි ගොඩනගන්න ඕන. හරිද? ඊළඟට දැන් අද මැයි 18නේ අපි දැන් සැකෙන් බියෙන් ඉන්නේ. හෙට මැයි 19. හෙට මැයි 19 ගෝඨා රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව 19. ඒ කියන්නේ හෙට කොළඹට වරෙල්ලා අන්තරේ පෝස්ට් දාලා තියෙනවා. ඔවුන් ලකලෑස්ති වෙන්නේ හෙට මොකද්ද කලබගැනියක් කරන්න කොළඹ වට කරන්නට වෙන්න. ඉතින් කොහොමද අපේ රට ඉස්සරහට යන්නේ? මාර කෙලියක් නේ. දැන් මැයි 9 වෙනිදා රටම ගිනි ගත්තා. මදිද? enough is enough. ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයේ තුල මේ සියල්ල විසඳා ගන්නට මැදිහත් වීම කරන්නේ නැතුව ඇඟේ හයියෙන් පාරේ තාර කාලා මොකද්ද කරන්න පුළුවන්? මොකුත් කරන්න බෑ. එක දෙයක් පැහැදිලි යලි ඔබට කියනවා තව දුරටත් ජවීපේ මාලිමාව අන්තරේ පෙරටු වැනි කණ්ඩායම් තවත් තියෙන්න පුළුවන් මේ ප්‍රසිද්ධ පෙරමුණු දෙක ඔවුන්ව ඍජුව වක්‍රව නිල නොනිල වශයෙන් ඇමරිකානු තානාපති කාර්යාලය, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය, චීන තානාපති කාර්යාලය ආදී වශයෙන් තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල සහ NGO කළු බලල් හමුදා මෙහෙවනවා. විවිධ ක්‍රමවලට කෙලින්ම ඩොලර් ගෝණිවල දාලා පෙට්ටිවල දාලා ගෙනත් දෙන්නේ නැතුව ඇති. හැබැයි ගාලු මොදොර එක දිගටම ක්‍රියාත්මක වන සෙල්ලම දිහා බලාගෙන ඉන්නකොට එහා මෙහා කරක් ගහන්නේ උන්ගේ මූණු දකින්නකොට අපට පැහැදිලි මේ රාජ්‍ය නොවන කළු බලල් හමුදාවක හේවණැලිම තමයි. ඔබ හිතනවද කන්න බොන්න තමන්ම හොයාගෙන පාරවල් දිගේ මෙහෙම පිස්සු කෙලින්න කාට හරි මේ රටේ විශේෂයෙන්ම තාරුණ්‍යයට අවස්ථාවක් තියෙනවා කියලා, හැකියාවක් තියෙනවා කියලා, පුළුවන්කමක් තියෙනවා කියලා නෑ. මේ වෙනම කතන්දරයක්. සප්ලයි චේන් එකක් තියෙනවා. කන්න බොන්න දෙන නිසාම පාරේ පිස්සු කෙලින්න පුළුවන් අවස්ථා හැදිලා තියෙනවා. ඊටම සරලයි ජීවිතේ ඒ බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව අපි දන්නේ නැහැ හෙට මොකද්ද වෙන්නේ යන්නේ කියලා. හැබැයි දැන් මැයි 17 වෙනිදා ඔබට මතකයි මැයි 3 වෙනිදා 3 වෙනිදා පාර්ලිමේන්තු වටරවුම වට කරපු අන්තරේ කොල්ල කෙල්ල හැබැයි ඒත් එක්කම ජංගි ගලවපු
වෙනම සෙට් එකක් හිටියා චින්තන ධර්මදාසලාගේ පන්නේ ඒ වෙනම සෙට් එකක් තවත් මැර කණ්ඩායම් හිටියා අන්තරේ හොයන්න ඕනේ කවුද කියලා අන්තරේ වට කරගෙන හිටියා ඒ වෙලාවේ අන්තරේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ කිව්වා මැයි 17 වෙනිදාට කලින් ඒ කියන්නේ ඊයට කලින් ජනාධිපති ඉල්ලාසුනේ නැත්තම් අග්‍රාමාත්‍යවරයා ඉල්ලාසුනේ නැත්තම් ආණ්ඩුවම ඉල්ලාසුනේ නැත්තම් එක മന്ത്രിවරයෙකුට ඇමතිවරයෙකුට පාර්ලිමේන්තුවට යන්න දෙන්නේ අපි පාර්ලිමේන්තුව වට කරනවා හැම අතුරු පාරක්ම වට කරනවා කියලා කිව්වා. හැබැයි කරේ නැහැ. ඊයේ ඒ අනතුරු හැඟවීම නිසාම විය හැකි පොලිසිය ආරක්ෂකංශ පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රැකවල්ලා තිබුණා. අපේ සල්ලි තමයි අපරාධي. අපේ සල්ලිනේ මේ නිලධාරීන්ට පඩි ගෙවන්න ඕන අර මහා යකඩ වැටවල් ඒව ගැන ලයි කරන්න කොන්ත්‍රාත් ක්‍රමයට කරනවා ඇත්තේ අපේ තුට්ටු දෙකට තමයි කෙලවෙන්නේ. හැබැයි දැඩි ආරක්ෂක රැකවල්ලා පාර්ලිමේන්තු තිබ්බා. වසන්ත මුදලිගේ අර කීප වැඩේ කෙරුවේ නැහැ. ඒ ඇයි? එහෙම නොකරපු එක හොඳයි. හැබැයි අපි නිමිත්ත ඔස්සේ යමක් මතු කරගන්න මේ උත්සාහ කරන්නේ. ඇයි එහෙම නොකරුවේ? අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ පත් කරපු නිසාද? ඔව් කියලා ගත්තොත් රනිල් වික්‍රමසිංහව මහින්ද රාජපක්ෂ වෙනුවට ආදේශ කරලා ගෝඨාගේ ගේම් එක ප්ලේ කරවන්න සැලසුම් කරන පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් ඇතුළු මිලින්ද මොරගොඩ වොෂින්ටන් කොළුව මතකනේ ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට් චීන තරවුකරුව ඇතුළු අනෙක් think tanks වල උවමනාවට එදා එහෙම කියලා වසන්ත මුදලිගේ ඔහු ලව්ව කියවලා දැන් මේම කරනවාද අපි දන්නේ නැහැ. ඒ අනුමාන කරන්න පුළුවන් එක විදිහක්. ඊළඟට ඒ වැඩේ පොඩ්ඩක් පැත්තකට දාලා ඊට වඩා වෙන විදිහකට හෙට 19 මේ කියන හැටියට වෙන මොකක් හරි කරන්න අන්තරේ සැලසුම් කරනවාද? දන්නේ නැහැ. හැබැයි මේ කිසිවක් මේ රටේ යහපතට හේතු නොවන වගේ ඊටම පැහැදිලි. අපි දැන් මේ සියල්ලගෙන දැඩි විමසිල්ලෙන් ඉන්න ඕන. ඒ වගේම අපි එක දිගටම මේ සංවාදේ ගොඩනගන්නත් ඕන. කම්මැලි වෙන්න එපා. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් එකම කතාව කියලා. ඔව් එකම කතාව තමයි. රටට එරෙහිව China One Belt One Road, Indo-Pacific වියරුතරුවේ කතාව. ඒ අතරතුර 2024ට මුන් ලෑස්ති වෙනවා. අපි මේ සම්බන්ධයෙන් තමයි එක දිගටම කතා කරන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එකම කතාව තමයි කියලා. එකම කතාව වෙනස් තැන් මතු කරගන්න ගමන. ගෝඨා ගෝගම දක්වා වන මේ මහා කතාවේ දැන් අපට පැහැදිලි චීනය, ඇමරිකාව, ඉන්දියාව ඍජුව වක්‍ර වැඩ කරනවා. ඇමරිකානු තානාපතිවරිය ජූලි චූන් බත්තර මුල්ලේ ජවීපේ මුලස්ථානයේට යන සිද්ධිය අපට පැහැදිලි කරනවා. ගෝපාල් බාග්ලේ මිටි ස්මාර්ට් හාදය දිගටම වැඩ. චීනුත් එහෙම තමයි. චීන තානාපතිවරයා ඇතුළු චීන කල්ලි කණ්ඩායම් වෙනම ආර්ට් එකකට වැඩ. වේයෝ වගේ. ඊළඟට දෙමළ ඩයස්පෝරාවත් අනිවාර්යෙන්ම මේ කතාව ඊට පස්සේ තියෙනවා. තියෙන විදිය මාදිලි අපට හොයාගන්න සිද්ධ වෙනවා ඉස්සරහට. මුස්ලිම් ව්‍යප්තවාදී. දැන් දෙමළ ඩයස්පෝරාව කිව්වහම ඊළම පිළිබඳ සිහිනමවන වියරු සිහිනයක පටලවි සිටින විග්නේෂ්වරන්ලා, සුමන්තිරන්ලා ඇතුළු LTT හිතවාදී. බෙදුම්වාදීන් අනිවාර්යෙන්ම ඉන්නවා. තවත් බොහෝ කල්ලි කණ්ඩායම් NGOs ඒ අතරතුර. මුස්ලිම් ව්‍යප්තවාදී. සහරාන් අපි දැකපු පාස් විරුදා පුපුරාහල ත්‍රස්තවාදිය පමණයි. තව බොහෝ දෙනෙක් ජීවතුන් අතර ප්‍රකට චරිත විදිහට පෙනී හිටිනවා. හිස්බුල්ලා, අසාද් සාලිලා, රිෂාඩ් බදියුදීන්ලා, රවුෆ් හකීම්ලා අපි දන්න කියන අය විතරයි. එතකොට මේ කතාව මේ අස්සේ තියෙනවා. ඒත් එක්කම බෝනගෙන් දක්වාවන ආගමික කල්ලි මේ ආගම් ප්‍රශ්නයක් නෙවෙයි දේශපාලන මෙහෙයුමක් පිළිබඳ කතාවක්. ඒත් එක්කම තමයි සජබේ, ජවීපේ ඒ කියන්නේ මාලිමා, පෙරටු ඒ කියන්නේ අන්තරේ බලමුළු අපට දකින්න ලැබෙන්නේ. මේ කල්ලි කණ්ඩායම් වෙන් කරගත්තේ නැත්නම් අපි හැමෝටම කෙලවෙනවා. විශේෂයෙන්ම ජවීපේ, පෙරටු බිම්මට්ටමේ අයින්ට කියන්නේ මාලිමාව ගැන කතා කරලා වැඩක් නැහැ. NGOs නේ. ජවීපේ, පෙරටු. පෙරටු කිව්වට ආපහු අන්තරේ. ඔවුන්ට කියන්නේ කුමාර ගුණරත්නම් යලි සැකසහිතයි අනුර කුමාර දිසානායක වගේ. ඒ හැරෙන්නට අපට නොකියුවත් මේ පක්ෂ තුලමවත් කණ්ඩායම් තුලමවත් මේ සංවාදයේ ගොඩනගා ගනිilla. ඉරිගහ ගනිilla. අපි කවුද උන් කවුද? මේ කුමක්ද ඒ කුමක්ද කියලා නැත්තම් අච්චාරුවක් වෙලා රටම අවසාන වෙනවා. ඊයේ මැයි 17 වෙනිදානේ කොහොම හරි දැන්
වසන්ත මුදලිගේගේ අනට අවනත නොවි පාර්ලිමේන්තුව රැස් වුණා. මොනවද පාර්ලිමේන්තුවේ සිද්ධ වුණේ? ඒ ගැනත් අපි කතා කරන්න ඕන. නියෝජ්‍ය කතානායකවරයා තෝරනවා ඡන්දයකින්. අජිත් රාජපක්ෂ ඡන්ද 109යි, රෝහිණී කවිරත්න ඡන්ද 78යි. ඒ අනුව අජිත් රාජපක්ෂ වැඩි ඡන්ද 31කින් ජයග්‍රහණය කරනවා. ඡන්ද 23ක් ප්‍රතික්ෂේපිතයි. මේ ඡන්දය ඇත්තටම රඟපෑමක් කියලා අපිට හිතෙනවා. එහෙම අපිට අනුමාන කරන්න පුළුවන්. විමල් වීරවංශලා. එතකොට තවත් කවුද? කීප දෙනෙක්ම. නම් හරියට මතක නැහැ. ඔවුන් මේ ඡන්දයට විරුද්ධව කතා කෙරුවා. මූණු බැරෑරුම් විදිහට හදාගෙන ඇස් ලොකු කරගෙන එක එක දේවල් කියන්න පටන් ගත්තා. ඡන්දය එපා. අපි එකතු වෙලා සර්වපාක්ෂික විදිහට එකිනෙ දාගමු වගේව කියන්න ගත්තා. විමල් වීරවංශ කිව්වා මිලියන 9ක් වැය වෙනවා කියලා ඡන්දයට. ඒ මොකක් සඳහාද කියලාත් අපි දැන් උන්නැහැකින් අහන්න ඕන. සමහර විට ඔය කියන්නේ මිලියන 9ක් එක දවසක් පාර්ලිමේන්තු පවත්වන්න යන මුදල විය හැකි. එකත් හොඳ හෝඩුවාවක්. මිලියන 9ක් කියන්නේ ලක්ෂ 90ක්. උඹලා පාර්ලිමේන්තුව රැස් කරනකොට අපිට වියදම් වෙනවා. ඊට එරෙහිව පාරේ කැරලි ගහනේ උන් මර්ධනය කරන්නත් ඒ වගේ මුදලක් වැය වෙනවා. ඒකත් මතක තියාගන්න ඕනේ. වසන්ත මුදලි ගියලත් ඒ වගේම වියදමකට වග කියන්න ඕනේ. දරාරුම් ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මේ සියල්ල මැද්දේ දැන් පාර්ලිමේන්තුවේ මේ ඡන්දේ තෝරන වෙලාවේ ඇත්තටම ලැජ්ජයි කියන්න අයියෝ. පාර්ලිමේන්තුව ඇතුලේ එක කතා කියන අතරේ මේ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායකවරයා හැටියට තේරිලා ජාතින් සමාවිල් වෙනවා ඡන්දේ තියපෙක් ගැන. ඡන්දේ තියන්නේ නැතුව චගුඩු ගන්නද පාර්ලිමේන්තුවේ. මුදලක් ගියත් නැතත් ක්‍රමය තමයි ක්‍රමය. වෙන ක්‍රමයක් නෑනේ. කාටද මේ විකාර කියවන්නේ? කාවද චූන් කරවන්න හදන්නේ? හරියට වැඩ කරපල්ලා පිස්සු කෙලි නැතුව. අනික මේ නියෝජ්‍ය කතානායක ධූරය කියන්නේ මහා ලොකු කජ්ජක් නෙමෙයි. කජ්ජක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී තුල මේ මොහොතට අදාළව මේ වෙන මොකද්ද ගේම් එකක් එක්කෝ පාර්ලිමේන්තුවේ ඒ පැත්තට මේ පැත්තට කොච්චර ඡන්ද තියෙනවද කියලා තොරම්බල් කරලා බලන්න. මුට්ටිය දාලා බැලුවා. එක්කෝ ඇත්ත යටපත් කරන්න එළිය තත්වයන් වහන්න රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හරහා ව්‍යවස්ථාවට කිලින් හදන්නේ ඒ තත්ත්වේ කළමනාකරණය කරලා වෙන කතාවක් පෙන්වන්න අපි එක නෑ දෙතුන් විදියක් එක නෙමෙයි වගේ පෙන්වන්නත් සමහර විට උපක්‍රම පාවිච්චි කරලා දන්නේ නෑ 225ම කට්ට කෛරාටික වෙට්ට පිත්තල සෙට් එකක්. ඒ වගේම උපදෙස් දෙන්න මඟ පෙන්වන අය අපි දන්නේ නෑ අපි බලාගෙන ඉන්නවා. ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් ඒ ඇස්සේ ගියනවා එම්.ඒ. සුමන්තිර. දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ස්ථාවර නියෝගත් හිටුවලා ඒ යෝජනා විවාදයට ගන්න නම් කැමැත්ත බලන්න එපා. ඒ අනුවත් ඡන්දයක් තියෙනවා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පක්ෂව 68ක් විපක්ෂව 119ක්. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් එම්.ඒ. සුමන්තිරන්ට විරුද්ධව තමයි ඒ කියන්නේ අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවට විරුද්ධව තමයි ඡන්දය දෙන්නේ. ක්‍රීඩාව අමුතු ක්‍රීඩාවක්. කට්ටියම එකතු වෙලා මාර ගේම් එකක් ප්ලේ කරනවා. බැලු බැල්මටම පාර්ලිමේන්තුවේ එකඟතාවක් පේන්නේ නැහැ කාටවත්. තවම පේන්නේ දෙතුන් පැත්තකට බෙදිලා කුලල් කා ගන්න වගේ තත්වයක්. හැබැයි වසන්ත මුදලිගේ පාර්ලිමේන්තුව වට නොකරපු එකකින් පේන්නේ පාර්ලිමේන්තුව තුල ගෝඨගේ ගේම් එකට සියල්ල සූදානම්. කෙමිස්ට්‍රි එක හරි. හැබැයි අපව අන්දවන්න, අපව රවට්ටවන්න, අපේ කෙමිස්ට්‍රි වෙනස් කරන්න තමයි මේ ගේම් එක ගහන්නේ කියලා අපිට හිතෙනවා. හේතුව විවස්ථාව වෙනස් කරන විවස්ථා කුමන්ත්‍රණයට අදාළ 21 22 ගේන්න නියමිතයි ගෙනල්ලා තියෙන පාර්ලිමේන්තුවට. ඒ සාකච්ඡාවක් ගන්න නියමිතයි. ඊට කලින් කට්ටියම එකතු වෙලා තෙපර බානවා, කෙකර ගන්නවා, තටමනවා කියලා තමයි හිතෙන්නේ. අපි කිසිවක් දන්නේ නැහැ මේ වැඩේදී පාර්ලිමේන්තුවම එක මිටකට එන්න ඕන කියලා ඇමරිකානු තානාපතිවරිය ජූලි චූන් දැනටමත් කියලා ඇති. ඊයේ මේ ක්‍රීඩාවේදී රෙදි ගැලවිලා අහුවෙන නිසා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජවිපේ මාලිමා සෙට් එක ආවේ නැහැ. ඔබ හිතන්නකෝ පාර්ලිමේන්තුව මිලියන 9ක් දවසකට වැය කරලා පවත්වනවා මේ පරය පරට්ටියෝ එන්නේ නැහැ. එහෙම පුළුවන්ද? කිසිම රාජ්‍ය ආයතනයකට පුද්ගලික ආයතනයකට මැද්දෙන් අර්ධ රාජ්‍ය ආයතනයකට එක්කෝ মালටි නැෂනල් සමාගමකට බහුජාතික සමාගමකට මෙහෙම වැඩට එන්න නැතුව ඉන්න පුළුවන්ද කාට හරි? ලෝකෙ කොහෙවත් බෑ. මුන් එහෙම කරනවා. එතකොට උන් වෙනුවෙන් වෙන් කරන කෑම අපරාධයි. උන් වෙනුවෙන් වෙන් කරන ආසනේ අපරාධයි. වැඩ කරන වායු සමනය කිරීමේ යන්ත්‍ර අපරාධයි. මාර වැඩක්. එතකොට මේ විනාශයත්
අනිවාර්යෙන්ම එකිනෙකා ගණන් හදලා මුන්ට බලපෑම් කරන්න ඕනේ එක්ක තොපි කතා වෙලා වරෙව් පාර්ලිමේන්තු නැත්තම් ගෙදරට වෙලා හිටපියව් මේ මිලියන 9 නාස්ති කරගෙන නවත්තපල්ලා. ඊටාම සරල තර්කයක්. අනුර කුමාර දිසානායකගේ හැච්චන්ට පැච්චන්ට කියන්නේ බල කරපල්ලා උඹලගේ මහයි කාලට දැන් කියන්නේ රට හදනවා අපි වෙනස් කියලානේ. එහෙමනම් මේ බලපෑම කරපල්ලා. අපරාධي අපේ මුදල් බදු මුදල්. එක පැත්තක්. හරින් ෆර්නෑන්ඩෝ මනුෂ්‍ය නානායකාර මේ අල්ලපනල්ලේ මතකනේ ජිනිවගේ ඩබල් අර ඔබට මතකද දැන් පාර්ලිමේන්තු වට කරගෙන ඉන්න අතරතුර වසන්ත මුදලිගේලා අතුරු පාරක එන්න ඇවිල්ලා හරින් ෆර්නෑන්ඩෝට මනුෂ්‍ය නානායකාරට එතකොට හෙක්ට අප්පුහමිට කට්ටිය පාට් එකක් දැම්මනේ ඒ බොරු වෙන්න පුළුවන් දැන් වෙලා තියෙන්නේ ඊයේ වෙනකොට හරින් ෆර්නෑන්ඩෝ මනුෂ්‍ය නානායකාර ලියුමක් යවන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට කොන්දේසි විරහිතව අපි නම් වැඩේට ලෑස්ති. මොන වැඩේටද? ජිනිවත් ගිය නිසා අනිවාර්යෙන්ම මේ කියන්නේ විවස්ථා කුමන්ත්‍රණයම තමයි. අමුතු විදිහකට තමයි කට්ටිය සෙට් වෙන්නේ. අමුතුම ආර්ට් එකකට. අන්තරේ ගෝඨා රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව අරගලය කියලා ඒ ඇස්සේ දැන් පෙරටු ගාමීන්ගේ අනුග්‍රහයෙන් අන්තරේ කරන්න හදන්නේ මොකක්ද කියලා තවම නිශ්චිත නැහැ. මගේ යෝජනාව වසන්ත මුදලිගේ ඇතුළු අන්තරේ කොල්ල කෙල්ල මේ කිසිම දෙයක් දන්නේ නැහැ. තරහ වෙන්න එපා කිව්වට අව탁සීරුවක් නෙමෙයි, අවනම්බුවක් නෙමෙයි, අගෞරව කිරීමක් නෙමෙයි, දන්නේ නැහැ. ඔබ තුලේ සංවාදේ නැහැ. පැහැදිලිවම නැහැ, පෙරටු ගාමින් තුලත් නැහැ, ජවිපේ තුලත් නැහැ, මාලිමාව තුල තියෙන වෙන ක්‍රමයකට ලාල් විජේනායකලා හරිනි විජේසූරියලා ගේම ප්ලේ කරන සංවාදය තුල ඉන්නවා. ඒ සංවාදයක් නෙමෙයි. සතරකන් මන්ත්‍රණයක් වගේ එකක් කුමන්ත්‍රණයක් හරිනේ ඒ අනුව වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ දැන් අවසානයේදී අද දවස් අපි මේ විදිහට ආරක්ෂක තත්වයන් ගැන කල්පනා කරමින් ආරක්ෂිතව කළමනාකරණය කරගෙන ගිවා දමමු එකට එකතු වෙලා මතකනේ හැමෝම සීරුවෙන් හිටියොත් රටට අනතුරක් කරන්න අමාරුයි අපි මේ තත්ත්ව වටහාගෙන රටට වඩා යහපත් ඊළඟ මොහොතක් අත් කර දෙන්න මැදිහත් වීම කරමු කල්පනාන එළඹිසියෙන් ඒ අතරතුර පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තුව අවට දියවන්නාව ඇතුළ දියවන්නාව පිට එහෙම ගමුකෝ එහෙම අරගෙන බලමු මොකක්ද ඊළඟට සිද්ධ වෙන්නේ යන්නේ කියලා. ඊටාම සරලයි රනිල් වික්‍රමසිංහව දාලා ගෝඨගේ අන්තිම ජොබ් එක කරන්න යන්නේ. සැක හිතන්න එපා විවස්ථාවට කියලා ඊට කලින් විධායක ජනාධිපතිවරට කියලා රනිල් වික්‍රමසිංහ කේන්ද්‍රීය බල කේන්ද්‍රයක් හදලා 2015 දී වගේ රටට ගේම දෙන්න යන්නේ. වහලේ ගලවන්න යන්නේ ඊට පස්සේ රාජපක්ෂලා හොරා කෑ බවකින් $1ක්වත් මෙහෙට ලැබෙන්නේ නැහැ. හැබැයි මිනිස්සු කුචු කවන්න මේ භවයේ නෙමෙයි ඊළඟ භවෙත් සසර පුරාම මිනිස්සු අන්දවල තියාගන්න රාජපක්ෂ කියන සාධකය හොඳයි. එහෙම තමයි වැඩේ වෙන්නේ. එකක් කියලා එකක් කරනවා. මතු පිටින් පේන දේ නෙමෙයි යටින් වෙන්නේ කල්පනාවෙන් බලාගෙන හිටහල්ලා හැමෝටම කියන්නේ අරගලේ කියන්නේ කාලා බීලා ගාලු මෝදුර පිස්සු කෙලින එක නෙවෙයි ඓතිහාසික අරගලයක් අපිට තිබෙනවා දැනුම මත පදනම් විද්‍යාත්මකව මැදිහත් වීම කළ යුතු ආකාර ඉතිහාසය තුල අපට පරමාදර්ශී තත්වයන් තුල කියව ගන්න පුළුවන් පූර්වාදර්ශ තියෙනවා ඒ අනුව අපි එකා වගේ මේ රට වෙනුවෙන් වැඩ කරමු හරිනේ